ලෝතුරා බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් මුළුල්ලේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලොවට පහදා දෙන්නා වූ ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ මේ පැයට නියමිත උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි අප සැම කෙනෙක්ම සූදානම් වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාව පටිගත කරනු ලබන්නේ ටීවී දිදුල කුරුණෑගල මැදිරියේ සිට. මේ උතුම් ධර්ම දේශනාව සඳහා අප ඊ타මත්ම ගෞරවයෙන් යුතුව ආරාධනය කරනු ලැබුවා. නාරම්බල මැටියගනේ කසුන්ගම ශ්‍රී සුගත ඥාන යෝගාශ්‍රම විහාරාධිපති නම කියන්න අවසරයි පූජ්‍යපාද ඇන්නරුවේ රතනසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සාදු නාදයක්දී දෙපා නැමද පිළිගෙන සිටිනවා. සාදු සාදු සාදු. එසේම අද මේ උතුම් ධර්ම දේශනාවේ බැතිබර දායකත්වයේ දරනු ලබනවා කසුන්ගම මැටියගනේ පදිංචි එල්.පී. අමරසේන මහත්මයා හා කසුන්ගම ශ්‍රී සුගත ඥාන යෝගාශ්‍රම පුණ්‍යවර්ධන සමිතියේ සියලුම සමාජිකාවන් විසින් පින්නතුන් හැම කෙනෙක්ම අරමුණු වශයෙන් ඉදිරිපත් කරගෙන තිබෙනවා. සැමට උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ උතුම් ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවක්. ඒ වගේම ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා කියන ප්‍රාර්ථනාවත් විහාරස්ථානයේ වැඩ සිටින සියලුම සාමීන්ද්‍රයන් වහන්සේලාට ආශිර්වාද කිරීම දායකත්වයේ දරන්නා වූ හැමදෙනා ඒ වගේම එම පවුල්වල හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීමත් පුණ්‍ය අනුමෝදනා කර සිටිනවා. කසුන්ගම ශ්‍රී සුගත ඥාන යෝගාශ්‍රමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍යපාද කනමීවල සුගත ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් අනුමෝදන් කිරීම ඒ වගේම පූජ්‍යපාද තල්කොටේ විමලසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම මහා සංඝරුවනට පින් අනුමෝදන් කිරීම දායකත්වයේ දරන හැම දෙනා නමින් මියගිය යම්තාක් ඥාති බන්දු වර්ගීන් වේ නම් ඒ සියලුම ඥාතීන්ට පින් දීම ඒ වගේම ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ ගරු සභාපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් පැතීම මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ ලක්වැසි ලෝවැසි සෑම දිනාටම ධර්මාවබෝධයේ පිණිසම මේ කුසල ශක්තියින් හේතු වාසනා වේවා කියන යහපත් ප්‍රාර්ථනාව ඇතිවයි මේ උතුම් ධර්ම දේශනාවේ බැතිබර දායකත්වයේ දරනු ලබන්නේ. එසේනම් සුපින්නතුනි ගෞරවනීය ස්වාමින් වහන්සේට ධර්ම දේශනාවට ආරාධනය කරමින් ධර්ම ශ්‍රවණයට ප්‍රථම පංචශීලයේ සමාදන් වීම සඳහා දෙවරක් নমස්කාරය කියමු. साधु 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 नमो तस्से බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡ
මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භාග්‍යවතු අරිහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. වාසනාවන්ත කාරුණික පින්වතුනි, එල්.පී. අමරසේන මහත්මයාගේ ප්‍රධාන දායකත්වයෙන් කසුන්ගම විහාරස්ථානයේ ශ්‍රී සුගත ඥාන පුණ්‍යවර්ධන සමිතියේ සියලුම සමාජිකයන්ගේ දායකත්වයෙන් උතුම් ධර්ම දානමය පින්කමක් දිදුල බෞද්ධ නාලිකාව ඔස්සේ සිදු කිරීමටයි සූදානම් වෙන්නේ. මූලික අරමුණ විදිහට විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේලාට පින් දෙන්නට, එවැගේම දායක පවුල්වල මියගිය හැමට පින් අනුමෝදන් කරන්නට, එවැගේම සහභාගී වන සියලු දෙනාට ආශිර්වාද පතන්නට, සියලුම දායක පින්වතුන්ට තිසරණේ අනන්ත ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. අරමුණ හැටියට තබාගෙන තමයි මේ පින්වත් පිරිස මේ උතුම් පින්කම සිද්ධ කරනු ලබන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව සියලු දාන අතර උතුම් දාණය ධර්ම දාණය. ඒ වගේම තමයි අපි දහම් අවබෝධයකින් තොරව මේ ජීවිතයේ සතුටින් ජීවිතය ගත කරන්නටත් සසර සුවපත් කරගන්නටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි ධර්ම ඥාණය දහම් අවබෝධය දෙලව වැඩ පිණිසම ඊටා වටින්නේ හේතු වෙන්නේ. එතකොට මේ උතුම් ධර්ම දාණය කීප දෙනෙකුට විතරක් නෙමෙයි ලක්ෂ සංඛ්‍යාත පිරිසකට විනාඩි කිහිපයක් ශ්‍රවණය කරන්නට අවකාශ සලසලා දීලා ඔබ උදාර පින්කමක් තමයි මේ සිද්ධ කරගන්නේ. උතුම්ම දාණය
ප්‍රඥාව ලබා දෙනවා. අපි හිතන්නට නිවැරදි දැකීමක් ඇති කරගන්නට සතුටින් ඉන්නට නම් ඒ වගේම අපේ අවසාන අරමුණු වෙච්චි නිවනෙන් සැනසෙන්නට මාර්ගය කියා දෙනවා. එහෙම නැත්නම් පුංචි මඟ පෙන්වීමක් කරනවා. එහෙනම් කල්පනා කරන්නට ඕනි අපි ඊ타ත්ම වාග්යවන්තයි ඒ උතුම් පින්කමට සම්බන්ධ වෙන්නට සහ දායකත්වය ලබා දෙන්නට. බුදුදහම අපිට පෙන්වලා දෙන්නේ බණ අහනකොට අහපු දේවල් නැවත නැවත අහන්නට ලැබෙනවා. ඒ වගේම අහපු නැති දේවල් අහන්නට ලැබෙනවා. ඒ වගේම ත්‍රිවිධ රත්නයේ විශේෂෙහි විශ්වාසය ඇති වෙනවා. සැකය දුරු වෙනවා කියන්නේ විශ්වාසය ඇති වෙනවනේ, සද්ධාව ඇති වෙනවා. ඒ වගේම අපේ සිත ප්‍රසන්න භාවයටපත් වෙනවා. ඒ වගේම අපිට නිවැරදි දැක්මක් හම්බ වෙනවා. නිවැරදි දැකීමනේ ඊටා වැදගත්. නිවැරදි දැකීම කියලා කියන්නේ නුවණ, ප්‍රඥාව. අපිට නිවැරදි දැක්මක් හොඳ විෂන් එකක් හම්බුනහම තමයි අපි දහම්මග වේගයෙන් ගමන් කරන්නට පටන් ගන්න. ඉතින් ඒ නිසා මේ කියන ආනිසංස ලැබෙනවා දහම් ශ්‍රවණය කරනකොට, නැවත නැවත බණ අහනකොට. ඒ හින්දා අපේ කාර්යබහුල ජීවිතයේ දවසකට විනාඩි කිහිපයක් සවන් දෙන්නට බණ අහන්නට යොදා ගන්න ඕනේ. මම හැමදාම පැයක ධර්ම දේශනාවක් අහනවා. විනාඩි 50ක්, විනාඩි 55ක්, පැයක් දවසේ කොයි වෙලාවක හෝ ධම් දේශනාවක් අහනවා. ඒක සමහර විට රාත්‍රී 11 ඉඳන් 12 වෙන්නත් පුළුවන්. පාන්දර 3 ඉඳන් 4 වෙන්නත් පුළුවන්. වෙලාව කොයි වෙලාවද දන්නේ නැහැ. දවසකට ධම් දේශනාවකට සවන් දෙනවා. ඇයි සුතමය ප්‍රඥාව වැඩෙනවා අපි බණ අහනකොට. ඇසීමෙන් නුවණ වර්ධනය වෙනවනේ. බුදුන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා සුතමය ප්‍රඥා. ඇසීමෙන් ලැබෙන නුවණ. එනිසා ඔබටත් මම පෙන්වා දෙන්නේ ඔබත් අහන කෙනෙක් වෙන්න දවසකට විනාඩි ගාණක් වෙන් කරගන්න. එතකොට අපිට නිවැරදි දැකීමක් වෙත යන්නට පහසු වෙනවා. හොඳයි, එතකොට අපි මේ කෙටි කාලය තුල අද සාකච්ඡා කරන්නේ වටිනා සූත්‍ර ධර්මයක්, අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අනන සූත්‍රය. අනන සූත්‍රය ඊටාම වටිනා මඟ පෙන්වීමක් ඔබට සිද්ධ කරනවා බුදුදහම. චතුක්ක නිපාතය කියන්නේ කරුණු 4ක් තමයි පෙන්වන්නේ. එතකොට සූත්‍රයේ පුරාවට කරුණු 4ක්. මේ සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්වලා දෙනවා ගිහි ජීවිතය ගත කරන ඔබ මෙන්න මේ සැප 4න් යුක්ත වෙන්නට ඕනි. එක තමයි අත්ති සුඛය. අනිත් එක තමයි භෝග සුඛය. තුන්වෙනි එක අනන සුඛය. හතරවෙනි එක අනවජ්‍ය සුඛය. මේ කියන සැප 4න් යුක්ත වෙන්නට ඕනි
නිවන් දකින්නට යන අය ඒ වගේම ගිහි කාමභෝගී ජීවිතය ගත කරන අය අත්ති සුඛය කියලා කියන්නේ ඇත කියන සැපය තියනවා කියන එක සතුටක් සැපයක් අත්ති කියලා කියන්නේ ඇත එතකොට මොනවා තියනවා කියන සැපද දැන් අපිට ජීවත් වෙන්නට අවශ්‍ය පැවැත්ම තිබෙනවා කියන එක සැපක්. ඔබට යැපෙන්නට ක්‍රමයක් තියනවා කියන එක සැපක්. නැත්තම් අමාරුයිනේ. දැන් අපි සමහර වෙලාවට අත්ති සුඛය මොනවත් ඕනි නෑනේ නිවන් දකින්නට වගේ අදහසක් ගන්නවා. වැරදි අදහසක්. මුකුත් ඕනි නෑ දේවල් නිවන් දකින්න. නිවන කියන්නේ ඔක්කොම අතාරින එකනේ කියලා. අවසාන කාලය වෙනකොට සමහර විට වයසක උපාසකම්මල තියෙන සේරම ටික දරුවන්ට ලියලා දෙනවනේ. අඩුම ජීවිත භුක්තිය කියන එක නේද? අවසාන උරුමයවත් නැතුව මට ඉතින් වැඩක් නැහැ මම මේ තව ටික දවසයිනේ කියලා ලියලා දෙනවා. ඊට පස්සේ සමහර විට ඒ අනුවණකමම හේතු වෙනවා වැඩිහිටි නිවාසයකට යන්න. එහෙම නැත්නම් ඉතිරි කාලයම විඳව ජීවත් වෙන්නට ඒක හේතු වෙන්න පුළුවන්. මට නම් ඉතින් කීයක්වත් ඕනේ මේ දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් මම හැම සතේම වියදම් කරනවා කියලා සියල්ලම වියදම් කරලා දාන්නට පුළුවන් නේද? ඊට පස්සේදී ඒ අනුවණකම නිසාම ඊතා දැඩි ලෙස කම්පාවකින් දුකකින් අවසාන සමයේ ඉන්නට ඉඩ තියෙනවා නේද? අඩුම ජයශ්‍රී මහා බෝධිය වඳින්නවත් යන්න විදිහක් නැහැ නේද? ඇයි ඔක්කොම දීලා දැන් කවුරුත් දෙන්නේ නැහැ නේද? දැන් ඒකේ අදහස අපි දරුවෝ වෙනුවෙන් යුතුයකම් කරන්න ඕනි නෑ කියන එක නෙවෙයි. අපි දැන් එහෙම ලියලා දෙන්නෙත් එහෙම දීලා දාන්නෙත් රහත් වෙච්චි නැති අයට. එහෙම කරන අපිත් අවබෝධයෙන් පරිපූර්ණ අය නෙවෙයිනේ. රහත් වෙච්චි අයට එහෙම දෙනවා නම් ගැටලුවක් නැහැනේ. ඒකේ අදහස මොකක්ද? ඒ අය පිළිබඳව 100% විශ්වාස කරන්නත් බෑ. අපිට මොනවා වෙයිද කියලා අපිට 100% ස්ථාවර විශ්වාසයක් තියාගන්නත් බෑ. ඒ නිසාම අපි බුද්ධිමත් වෙන එක හොඳයි. මැරෙනකම්ම අත්තිසුඛය පවත්වා ගන්න. ඇත කියන සැප. දැන් මෙතන ඉන්න බහුතරයක් නම් වයසක අය දැන් වෙනකොට වෘත්තීයක නියැලෙන්නේ නැති අය. සමහර විට වෘත්තීයක නියැලෙනවා. හැබැයි ඒ කාලයේදී යම් දේවල් ටිකක් එකතු කරගත්තා නම් පුළුවන්කම තියෙනකොට එහෙම නැත්නම් හැකියාවලින් ඒක ක්‍රමානුකූලව ජීවිතේ පවත්වන්නට යොදාගෙන යනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක හොඳයි. ඒක ජීවිතාන්තය දක්වාම ඔබට ඇත කියන සැපයක් තියෙන්නට ඕනේ. මේ දැන් සමහර විට අපේ ඇසලින් උපාසකම්මට එහෙමත් මං කියලා තියෙනවානේ. ඔය ඉතින් ආධාර කරනකොට ඊටා හොඳයි වටිනවා. ඉතින් උපාසකම්මත් තනියමනේ ඉන්නේ පැවැත්මට තියාගන්න ඕනි. නේද? පන්සලට ගොඩනැගිලි වලට සේරම දුන්නා කියලා ආය හාමුදුරුවන්ට මුකුත් කරන්න බෑ අවසාන මොහොතේදීනේ. පිරිත් ටිකක් කියලා පිරිත් නූලක් දාන්න පුළුවන් නේ. ඉන් එහා භෞතික ගනුදෙනුවකට යන්න බෑනේ. එතකොට සමහර විට සියල්ලම නුසුදුසු තත්වයකදීම තුල
මම මෙහෙම කළා දැම්මට මොකුත් නැත්තේ මෙහෙම කරපු හින්දානේ කියන පටිඝ සංපයුක්ත සිතිවිල්ලත් එන්නට බැරි නැහැ. එහෙම එන්නේ නැහැ. එන්න බැරි නැහැ. මොකද රහත් වෙලා නැති නිසා. ඉතින් ඒ හින්දා ජීවිතාන්තය දක්වාම අත්ති සුඛය පවත්වා ගන්නට වගකීම් සහගත වෙන්නට ඕනි. දැන් ඇත කියන්නේ මොනවද? භෞතික දේවල් කියමුකෝ අපි ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන මිල මුදල්. දැන් බුදුහාමුදුරුව ඇයි මේවා පවත්වා ගන්නට කීවේ? දැන් අපිට මිනිස්සු හැටියට මේවා ඕනි ඇයි? අපි නැතිම දිලින්ද වුණොත් අපේ සිත තියෙන්නේ තියන අය පිළිබඳව යම් ඊර්ෂ්‍යාවකි. නේද? අපේ අඩුකම්, අපේ නැතිකම්, අපේ දිලිඳුකම්, අපේ බැරිකම් නිතරම අපේ මනස ව්‍යාකූල කරමින් තියන අයට ටිකක් ඊර්ෂ්‍යා කරන්නට පොළඹවනවා. ඔබ නෙමෙයි ඔබේ සිත. අර අයට මෙහෙම තියනවා, ඒ අය මෙහෙම ජීවත් වෙනවා. මට නෑ, අනිත් අයට තියනවා. මම මේ විදිහට දුප්පත්, අනිත් අය මේ විදිහට පෝසත් කියන එකත් එක්කම ඔලුවට එන සිතුවිල්ලක් තියෙනවා. ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ල. එතකොට ඊර්ෂ්‍යාව සිතෙන් තුරන් කරගන්නට අපිටත් යමක් තියෙන එක උපකාරයක් වෙනවා. දැන් බුදුන් වහන්සේ දේශනා කරනවා වඩ්ඩී කියන සූත්‍රය. අංගුත්තර නිකායේ දසක නිපාතයේ කරුණු 10ක්. ඒකේ කරුණු 5ක්ම තියෙන්නේ කෙත්ත වත්තුහි වඩ්ඩති. අපි වර්ධනය කරගන්න ඕනි කරුණු 10ක්. ධන දඤ්ඤේන වඩ්ඩති. චතුප්පදේහි වඩ්ඩති. පුත්ත ධාරේහි වඩ්ඩති. දාස කම්ම කර පෝරිසේහි වඩ්ඩති. දැන් කෙත්වතුව වර්ධනය කරගන්න කියනවා. ඉඩකඩම් කුඹුරු වැඩි කරගන්න කියනවා. ධනය වැඩි කරගන්න කියනවා. දරු මල්ලෝ වැඩිපුර හදාගන්න කියනවා. ව්‍යාපාර කරන අයට ආර්ථිකය බොහෝ සෙයින් හසුරන අයට දාස කම්ම කර පෝරිසේහි වඩ්ඩති. කම්කරුවෝ දාසයෝ වැඩි කරගන්න කියනවා. චතුප්පදේහි වඩ්ඩති. දැන් එදානේ සිව්පාවෝ, අද සිව්පාවෝ නෙවෙයි යාන වාහන වැඩි කරගන්න කියනවා. දැන් ඉතුරු පහ තමයි සද්ධාය වඩ්ඩති, සීලේන සුතේන චාගේන පඤ්ඤාය වඩ්ඩති. දැන් මුල් කරුණු පහෙන්ම කියන්නේ මොකක්ද? අත්ති සුඛය උදෙසා කරුණු පහ. ආර්ය ශ්‍රාවකයෝ, ඒ කියන්නේ නිවන් දකින්නට යන උතුම් පිරිස මේ කරුණු 10න් සන්නද්ධ වෙන්න ඕනි කියනවා. ඒ කියන්නේ ඇත කියන සැප ඇති කරගන්නට බුදුදහම මඟ පෙන්වනවා. එතකොට අපිට දැන් මේ භෞතික දේවල් ඇති කරගන්නට යන ගමනේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන සීමා තියෙනවා නේද? ඒ කියන්නේ කෙනෙක් ඉඩමක් ගත්තයින් පස්සේ ඒ ඉඩම ගත්තේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහනවනේ. ඒ ප්‍රශ්නෙට උත්තර තියෙන්න ඕනි. එතකොට ඒ උත්තරේ වෙන්න ඕනි කොහොම උත්තරයක්ද? උට්ටාන විරියාදි ගතා බාහා බල පරිචිතා සේදා වක්කිත්තා ධම්මිකා ධම්ම ලද්දා. උත්සාහයෙන් වීරෙන් බාහුබලය යොදවලා, ඒ කියන්නේ මහන්සි වෙලා, දාඩිය දාන්නට මහන්සි වෙලා, ඒ
විදිහට ධම්මිකේහි ධම්මලද්දේහි ධාර්මික ක්‍රමයට ගත්තු ඉඩම වෙන්නට ඕනි. නැත්තම් අර කෙත්වතු වැඩි කරගන්න පුළුවන් කොහොම හරි. දැන් බෞද්ධ සමාජයේ සමහර විට අදහසක් තියෙනවා කොහොම හරි කියලා. කොහොම හරි හොඳ අත්තක් අල්ලගන්න කියනවනේ. කොහොම හරි. එතකොට බොරු කියලා හරි කමන්නේ. කේලම් කියලා හරි කමන්නේ. හොරකම් කරලා හරි කමන්නේ. කොහොම හරිනේ. කොහොම හරි හොඳ අත්තක් අල්ලගන්න කියලා අපි ඒක අවිඥානිකව කියනවාද දන්නේ නැහැ. ඒක කියන්නේ දැනගෙනද නොදැනගෙනද දන්නේ කොහොම හරි කියන එක භාවිතා කරනවා. කොහොම හරි ඉහළට යන්න. කොහොම හරි ඔය ඉන්න තැනින් පොඩ්ඩක් ඉහළට යන්න බලන්න. ඒ කියන්නේ ප්‍රොමෝට් වෙන්න. රැකියාවක වගේ ඉස්සරහට. එතකොට කොහොම හරි කියනකොට වචනේ ඇතුළෙම නියෝජනය වෙනවා හොඳින් හෝ නරකින්. කොහොම හරි ඉන්න තැනින් එතකොට ඒ කෙනාගේ සිත පොළඹවන්නේ කියන කෙනා කියන්නේ එතන බොරු වුණාට කමක් නැහැ. නේද? හොරකම් වුණාට කමක් නැහැ. වැරදි විදිහට හරි ගමන ඉහළටනේ. කොහොම හරි මම බලන්නේ මේ ටික ගොඩ දාගන්න. එහෙම කියනවනේ සමහර අයනේ. එතකොට කොහොම හරි කියන වචනේ බුදුදහමේ නෑ යහපත් ධම්මිකේහි ධම්මලද්දේහි. දැහැමින්. එතකොට ඒ ගමන ටිකක් කටුකයි. අපේ හිතේ වැඩ කරන්නෙම හොඳින් නම් මේ ගමන යන්න බෑ. හොඳින් නම් සාරවත්ව නම් සරුදේ තුලින් නම් මේ ගමන යන්න බෑ කියලා අපේ ඔළුව එකක් වැඩ කරනවා. ඒ හින්දාම සමහර දෙමව්පියෝ දරුවන්ට කියනවා මේකා මෝඩයා බොරුවක්වත් කියාගන්න තේරෙන්නේ නැහැ කියලානේ. සමහර අය කියන්නේ නේ බොරුවක්වත් කියාගන්න තේරෙන්නේ නැහැ කියලා කියනවා. ඇයි ඒ කට්ටියගේ අදහසක් තියෙනවා එහෙම හොඳින් යන්න බෑ කියලා. හැබැයි අත්තිසුඛය ඔබ උදා කරගත යුත්තේ නම් නිවැරදි ක්‍රමයටයි. ඒ බුදුදහමේ පණිවිඩය. දැන් ඊට පස්සේදී අපි මේවා වර්ධනය කරගන්නට යනකොට නිතරම ඇත කියන සැපය විචාරශීලීව දකින්නට පුළුවන්කමක් තියෙන්න ඕනි. දැන් අපිට ඒකනේ කෙත්වතු වැඩි කරගන්න ඕනි නම් ධනය වැඩි කරගන්න ඕනි නම් කියලා ඔළුවට එනවා. ඒත් එක්කලම අපිට අමතක වෙනවා අපිට ඇති දේවල් ටිකනේ. දැන් තියෙන ටික අමතක වෙනවා. කියන්නේ දැන් අපි හිතමුකෝ අපිට පෙනෙන S2ක් තියනවා කියලා. ඒකත් සැපක් නේද? අපිට ඇති දෙයක්. ගොඩ නගාගත්තු එකක් නෙමෙයි අපිට හම්බෙච්ච දෙයක්. අපිට හොඳට ඇවිදගෙන යන්න පුළුවන් කකුල් දෙකක් තියෙනවා නිරෝගී. ඒකත් සැපයක්. හැබැයි අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ අර අලුත් කාර් එකක ඉන්න කෙනා කල්පනා කරනවා මේ තවත් ඊට වැඩිය හොඳට කාර් එකකට යන්න. ඊට පස්සේ පරණ කාර් එකේ ඉන්න කෙනා කල්පනා කරනවා අලුත් කාර් එකට යන්න. ත්‍රිවිල් එකේ ඉන්න කෙනා කල්පනා කරනවා පාරේ ට්‍රැෆික් එකේ ඉන්නකොට කාර් එකකට යන්න. මෝටර් සයිකලේ වාහන තදබදේ ඉන්න කෙනා කල්පනා කරනවා ත්‍රිවිල් එකක්වත් තිබ්බනම් මෙච්චර අමාරු නෑ කොච්චර හොඳද කියලා. පයින් යන කෙනා කල්පනා කරනවා මට බයික් එකක් තිබ්බනම් කොච්චර හොඳද. පයින් යන කෙනා දිහා බලාගෙන ඉන්නවා පාරයිනේ ඉහළ තට්ටුවේ මිනිස්සෙක් පුටුවක වාඩි වෙලා එයා කල්පනා කරනවා මට කකුල් දෙකක් තිබ්බනම් ඇවිදගෙන යන්න තිබ්බනේ කියලා. දැන් මේ එක එක්කෙනා කල්පනා කරන්නේ පරණ කාර් එකෙන් අලුත් කාර් එකට යන්න, ත්‍රිවිල් එකෙන් පරණ කාර් එකට යන්න, බයිසිකලයෙන් ත්‍රිවිල් එකට යන්න.
පයින් යන කෙනා බයිසිකලයට යන්න. කකුල් දෙක නැති කෙනා කල්පනා කරනවා කකුල් දෙකක් තිබ්බනම් කියලා. දැන් මේක තමයි ස්වභාවය. ඇයි? තියෙන එක පිළිබඳව සතුටක් නැහැ. එකනේ කියන්නේ අර ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. අතෘප්තිමත් තණ්හාවේ දාසයෝ විදිහට ඌනතාවයකින් පෙළෙනවා මිනිස්සු. ඒක අපේ වැරද්දක්ද නෑ. ඒ හැටි. ඒ හැටි කියන එක අපි තේරුම් ගන්න එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. දැන් එතකොට අත්තිසුඛය දෙස බලන්නට පුළුවන් නම් ප්‍රඥාවෙන් ගොඩාක් දේවල් තියෙනවානේ. දැන් කෙනෙකුට රැකියාවක් කරන්න සුදුසුකමක් තියෙන එකත් අත්තිසුඛයක්ද? ඔව්. නේද? දැන් කාන්තාවක් විදිහට ඔබට මහඬ ගොතන්න, උයන්ඩ පිහඬ, ගෙදර දොර කටයුතු කරන්න පුළුවන්කම කෞසල්‍යයක් නෙනේ, කුසලතාවයක්, හැකියාවක්. එතකොට ඒක අත්තිසුඛයක්. අපිට මේ ශරීරාංග පැහැදිලිව සහ නිරෝගීව තියෙන එක ඒත් සැපතක්. ඔබ දැන් මිනිසත් භවය ලැබපු එකත් අත්තිසුඛයක්. දැන් හැබැයි මේ ජීවත් වෙන කාලයේදී අපිට ගොඩනගා ගන්න කියනවා සතුටු වෙන්නට පුළුවන් සැපයක් ඇත කියලා. ඒ නිසානේ මේ රැකියාවෙන් බුදුන් වහන්සේ පෙන්වලා දෙන්නේ ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය දීහි කම්මං පයෝජේ චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති නේද? අර හතරෙන් එකක්, හතරෙන් දෙකක්, හතරෙන් එකක් ඉතිරි කරගන්න කියනවා ආපදාසු භවිස්සති. උපයන කොටසෙන් හතරෙන් එකක් පරිභෝජනය කරන්න කියනවා. හතරෙන් දෙකක් ඉදිරි දියුණුවට යොදවන්න කියන මේ ක්‍රමානුකූල පිළිවෙල. එතකොට තමයි වයසට යනකොට කාලයාගේ ඇවෑමෙන් ඇත කියන සැපතක් තියෙනවා කියලා. ඒ සඳහා නිරන්තර උත්සාහය පවත්වන්නට බුදුදහම යෝජනා කරනවා. ඊගාවට ඇත කියන සැපත නැති කර නොගන්නට වග බලා ගන්නට ඕනි. අපි දැන් මේ බණ අහන්නේ මෙතන ඉන්න අය විතරක් නෙමෙයිනේ. සමහර අයට ඇත කියන සැපත උපතත් එක්කම එනවනේ. පෙර පිනට කියලා කියන්නේ නේ. දැන් දෙමව්පියන්ගෙන් ලැබෙනවා, පරම්පරාවෙන් ලැබෙනවා. සමහර වෙලාවට ඉපදෙනකොටම පළවෙනි උපන්දිනේටම ලොකු තෑගි හම්බ වෙනවා සමහර අයටනේ. එතකොට ඒ අය හැබැයි ඉත්ති දුත්තෝ, සුරා දුත්තෝ, අක්ක දුත්තෝ නේද? ස්ත්‍රී දූර්තේහි, සුරා දූර්තේහි, සූදුවේහි නියැලෙනවා නම්, අනවශ්‍ය මිතුරු ඇසුරක නියැලෙනවා නම් ධන විනාශ මුඛ කියලා දේශනා කරන්නේ නේද? ධනය විනාශ කරගන්න දේවල් වලම නිරත වෙනවා නම් එහෙම එයාලගේ අත්තිසුඛයේ කාලයාගේ ඇවෑමෙන් නැති වෙලා යනවා. ඒ කියන්නේ තියෙන ටික පවත්වන්නට උත්සාහයක් නැහැ, ඇත කියන එක වැඩි කරගන්න උත්සාහයකුත් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ කියන දූර්ත වලින් අයින් වෙන්නටත් වග බලා ගන්නට ඕනි. එතකොට තමයි අපිට ලද දෙය සතුටක් විදිහට යොදවා ගන්නට හැකියාව තියෙන්නේ. දැන් අත්තිසුඛය මැරෙන තාක්කල් තියාගන්නට හැම කෙනෙක්ම වගකීම් සහගත වෙන්න ඕනි. හැබැයි දැක්මකින් යුක්තව. දැක්මක් ඇතුව. නැත්තම් මොකද වෙන්නේ? මෙච්චර ඉඩමක් තියනවා, ඉඩමේ ගැරන්ඩියෙක් වෙලා ඉපදෙන්න හේතු හදා ගන්නවා සමහර විට.
ඒ කියන්නේ ඉඩම දැඩි ලෙස අල්ලාගෙන මෙච්චර මුදලක් තියනවා ඒ මුදල දැඩි ලෙස අල්ලාගෙනනේ ඒකට ආසාවෙන් තමයි මැරෙන්නේ. හැබැයි අපි පැවැත්ම විශේෂයි මේ භෞතික දේවල් කියන සිත හොඳට ඇති කරගෙන ජීවත් වෙන්න ඕනේ. ඒවා තියෙන්න ඕනි පැවැත්ම උදෙසා. අපි අනිත් එක තමයි ඒවා දන් දීලා හෝ වෙන අයට ලියා දීලා හෝ වෙන අයට පවරලා දීලා සතුටින් ඉන්න තරම් අපේ සිත තවම ශක්තිමත් නැහැ. ඊගාවට භෝග සුඛය කියලා කියන්නේ භෝග සුඛ කියලා කියන්නේ අපි ධාර්මිකව උපයාගත් දෙය භුක්ති විඳිනකොට තියෙන සතුට. ඔබ ජීවත් වෙන නිවස මා හදාගත්තේ මෙන්න මේ විදිහටයි. එතකොට ඒක ඇතුලේ තියෙන්න බෑ අධාර්මික ක්‍රම. එතකොට ඒක ඇතුලේ තියෙන්න බෑ අයහපත් ඉපීමේ රටාවන්. ඒක ගොඩ නගන්නට. ඒ වගේම තමයි ඔබ භුක්ති විඳින ආහාරය මම සපයාගත්තේ මේ විදිහටයි කියලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදි ක්‍රමයට උපයාගත් භෝග පරිභෝජනය කරනකොට තියෙන සතුට. පිනට දෙනකොටත් එහෙමයි. නේද? මම මෙන්න මේ විදිහට දාඩිය මහන්සියෙන් ධාර්මිකව උපයා සපයාගත්තු දේ තමයි පිනට පූජා කරන්නේ. ඒක තමයි භෝග සුඛය. මා සතු දෙය මා ඇති කරගත්තු ආකාරය පිළිබඳව සතුට. ධාර්මික ක්‍රමවේදය පිළිබඳව. එතකොට අපිට කියන්න පුළුවන් වෙන්න ඕනි නැත්තම් කිව්වේ නැතත් අපිට හිතන්න පුළුවන් වෙන්න ඕනි මම මෙන්න මේ ක්‍රම වලින් තමයි මම මෙන්න මේ විදිහටයි මේ දේ කළේනේ. එතකොට ඒක ඒ සතුට කවදාවත් නැති වෙන්නේ නෑනේ. හැමදාම තියෙනවා. සදාකාලිකයි. ඒ කියන්නේ අර දන් දෙනකොට එහෙම කියන්නේ නිවන් දක්නා ಜಾති දක්වා ඒ පින තියෙනවා කියලා. නිවැරදි ක්‍රමයට උපයාගත්තු වස්තුව දන් දෙනකොට. ඒ නිසා ඔබ පරිභෝජනය කරන නැත්තම් අපි හිතමුකෝ අතේ බැඳගෙන ඉන්න ඔරලෝසුව එහෙම නැත්තම් ඔබ ඇඳගෙන ඉන්න කමිසේ හොරකම් කරපු එකක් නම් එහෙමනේ. ඒක දකින වාරයක් පාසා අර සිතිල්ල මතක් වෙනවනේ. එහෙමනේ අපිට ඒක වද දෙනවා නිතරම. ඒ ආකාරය මතක් වෙන්න පටන් ගන්නවා. දකින්නකොට ඊට පස්සේ ගෙයි ජීවත් වෙනකොට මේ විදිහටනේ කියලා ඔළුවට එනවා එකපාරටම. එතකොට වෙන්නේ මොකක්ද? භයානක අකුසල්. නරක සිතිවිලි තමයි එන්නේ. මොකද ඒ හැම මොහොතක්ම ඊ타ත්ම භයානකයි. ඒ නිසා භෝග සුඛය ඇති කරගන්නට නම් ධාර්මික ක්‍රමවේදයෙන් තමා සතු දේවල් තිබිය යුතුයි. ඉතින් අපි ජීවත් වෙනකොට සමහර විට අපිට ඒ අධාර්මික ක්‍රමවේදවලට ගොඩාක් ඉහළ යන්නට සමාජයේ බලපෑම් කරනවා ඔබට. එතකොට ඊටාම පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඉන්න තැනින් එහාට යන්නට පෙන්වා දෙන අපි ඔය යොමු කරන ක්‍රමවේදය ඊටා නරකයි. එතකොට ඔබට භෞතිකව ඉන්න තැනින් ඉහළට යන්න පුළුවන්, ගොඩාක් භෝග සම්පත් ලබන්නට පුළුවන්. හැබැයි අසතුට සදාකාලිකව නිර්මාණය කරනවා, සංසාර ප්‍රශ්නයක් ඇති කරනවා. ඒ නිසා භෝග සුඛය භුක්ති විඳින්නට ඔබට හැකියාව තියෙනවා. ඒක ඔබ බුද්ධිමත්ව ඒ දෙස බලන ආකාරයෙන් ගොඩනගා ගන්නට පුළුවන්. ඊගාව එක තමයි අනන සුඛය. ණය නැතිවීමේ සැපත. සූත්‍රේ නමත් අනන සූත්‍රේනේ. ණය තියනකොට කෙනෙකුට නිින්ද යන්නෙත් නැහැ. නේද? ඒක හරිම මානසික පීඩාවක්. එතකොට අපි ඇයි ණය වෙන්නේ?
නේද? ප්‍රධාන වශයෙන් ගත්තාම මා මගේ තරමින් ජීවත් වෙන්නට මැලිකම නිතරම අපි ණයකට පොළඹවනවා. මා මාගේ තරමින් ජීවත් වෙන්නට මැලිකම අකමැති මම මගේ තරමට ඉන්න. එතකොට අපිව යොමු කරනවා ණයට. එක්තරා ආකාරයක මානයක් නේ. එක්තරා ආකාරයක මානයක්. ඊගාවට අපිට ණයකාරයන් වෙන්න වෙන්නේ ඇයි කියලා බලපුවාම අපි ජීවිතයේ තෝරන දේවල් සමහර විට ඔබ අවශ්‍යතාවයක්ද උවමනාවක්ද ආසාවක්ද නේද? එහෙම තියෙනවනේ අපිට wants needs desires. ඒ කියන්නේ අවශ්‍යතා කියන ඒවා අනිවාර්යෙන් ඕනි ඒවානේ. අපිට අත්‍යවශ්‍ය දේවල් තියෙනවනේ පැවැත්මට. හැබැයි උවමනා කියන්නේ උවොත් මනා තිබුණොත් හොඳයි. ඊට පස්සේදී ආසා කියන්නේ ආසාවටනේ. අනේ දැක්කයි තින් දාලා යන්න දුකේ බෑ මං අරන් ආවා. එහෙම ඒවා තියෙනවනේ සමහර ඒවා. දැන් ගේ ඇතුලේ තියෙන ඒවාගෙත් එහෙමයි සමහර ඒවා. අවශ්‍යතාවයට තියෙන ඒවාද උවමනාවට තියෙන ඒවාද ආසාවට තියෙන ඒවාද ඔබෙන් අහන්න ඕනේ. අවශ්‍යතාවයට තියෙන ඒවා ඉතින් නිතර නිතර පාවිච්චි කරනවානේ. සමහර ඒවා තියෙනවා අර මේ කෑම හදන්න ගන්න ඒවා ඒ වගේ සබන් කෑලි දාලා සීනි දාලා එහෙම තියාගත්තුවා තියෙනවනේ තියෙන ඒවානේ. සමහර ඒවා ඒ විදිහට තමයි භාවිතා කරන්නේ. සමහර ඒවා තියෙනවා වහලා තියනවාමයි පාවිච්චියක් ඇත්තේම නැත. ආසාවට තෝරපුවා ලස්සනට තෝරපුවා. ඉතින් ඒ නිසා අපි තෝරගන්න ඕනි හරියටම මම මගේ ජීවිතේට තෝරන එක අවශ්‍යතාවයක්ද? අවශ්‍යතාවයක් නම් ඕනිමයි. මේ කෑම කාලා වතුර අවශ්‍යතාවයනේ නේ. ඉන් එහාට ගියොත් එහෙම ජින්ජර් බියර් එකක් කොකා කෝලා එකක් ඒවා නැත්තම් අපිට කෑම එපා කියලා ගියොත් එහෙම මොකක්ද? ඒක වෙනත් එකක් නේ. අවශ්‍යතාවයේ වතුර කෑමෙන් පස්සේ නේද? ඊට පස්සේ අරක උවමනාවක් එහෙම නැත්තම් ආසාවක්. ඒක මනසට පුහුණු කරපු ඇබ්බැහියක් වෙලා තියෙනවා. එතකොට ඔබ බලන්න ඕනි සමහර විට හන්දියෙන් බැහැලාමම ඇයි ත්‍රිවිල් එකක් හයර් කරගෙන යන්නේ කියලාත් සමහර විටනේ. මං හයර් එකක් දීලා යන්නේ ඇයි පයින් යන්න බැරිකමද මේක අවශ්‍යතාවයක්ද උවමනාවක්ද ආසාවක්ද? හැම එකකටම තෝරගන්න ඕනේ ජීවිතේ. ඇඳුමක් ගන්නකොටත් එහෙමයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අපිට ණය වෙන්න වෙනවා. ණයකාරයන් හැටියට හැමදාම ජීවත් වෙන්නටත් සිද්ධ වෙන්නට පුළුවන්. එයි දැන් ණය දෙන්න බලාගෙන ඉන්නවනේ. රටම ගත්තොත් ණයෙන් ගිලගෙන ඉන්නේ. ඒක ගැන ඉතින් කතාවක් නැහැනේ. ඒක වැඩක් නැහැ අපිට. අපි මම පෞද්ගලිකව ණයකාරයෙක් නොවෙන්නට වගකීම් සහගත වෙන්නට ඕනි. තමා සතු දෙය ක්‍රමානුකූලව යෙදවීම. ඒකට බුද්ධියක් ඕනේනේ. නැත්තම් හැමදාම ඔබ අසරණයි. පුංචි හැම දෙයකටම ණයකාරයන් බවට පත් වෙලා සැපය නැති කරගන්නවා. බුදුහාමුදුරුව අනන සුඛයක් නේ දේශනා කරන්නේ. ණය කියන එක එතකොට දුකක්, පීඩාවක්. ඒ නිසා ඔබ බුද්ධිමත් වෙන්නට ඕනි. ඊගාව කාරණේ තමයි අනවජ්‍ය සුඛ අවසාන එක. අනවජ්‍ය සුඛ කියලා කියන්නේ කායිකව, වාචසිකව, මානසිකව වඩාත් නිවැරදි වීමේ සැපත. පූර්ණයෙන් අපි නිවැරදි වෙන්නේ අරිහත්ත්වයේදී. ඊට මෙහා පැත්තේ කායිකව, වාචසිකව, මානසිකව කරන වැරදි වලින් අත මිදීම. එහෙම නැත්නම් තණ්හාව දුරු කිරීම උදෙසා සිත කය වචනය යොමු කිරීම. ඔබ අනවජ්‍ය සුඛය
ඇති කරගත්තොත් ඔබේ තරමින් කය සිත වචනය යොමු කරලා පුළුවන්කම තියනවා මොකක්ද? අර ඔක්කොම සම්පූර්ණයි එතකොටනේ. අත්ති සුඛය හදාගන්නේ නෑනේ අපි වැරදි කරලා. භෝග සුඛය හදාගන්නේ නෑනේ අපි. ඊට පස්සේ අනන සුඛයෙන්ම ජීවත් වෙන්නට අවස්ථාවක් හදාගන්න ඕනේ. ඇයි අපේ මානාදී චෛතසික වලට තරම ඉක්මවා යන අවශ්‍යතාවයක් නැති වෙනවනේ. බොහොම තැම්පත් සංයමයකින් සහ තමාගේ තරම හඳුනාගෙන බුද්ධිමත්ව ජීවත් වෙනවා. අනවජ්‍ය සුඛය නිතරම අපිට සුගතියම උදා කරලා දෙනවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, බොරු කියන එක, කේලම් කියන එක, හිස් වචන කියන එක, පරුස වචන කියන එක සිද්ධ කරන්නේ නැහැ. ඊගාවට දැඩි ලෝභය, දෝමනස්සය, මිත්‍යා දෘෂ්ටියෙන් තොර වෙලා ජීවත් වෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම මිත්‍යා දෘෂ්ටියෙන් තොර වෙන්නේ කෙනෙක් අවබෝධයටපත් වෙනකොටනේ. එතකොට ඔබ මෙවැනි සාකච්ඡා තුලින් නිතර නිතර දහම් ඇසීම තුලින් මේ වටිනා සැප හතර ඇති කරගන්නට උත්සාහ කරන්නට ඕනි. අනන සූත්‍රයේ බුදුහාමුදුරුව අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඔබට අත්ති සුඛයෙන්, භෝග සුඛයෙන්, අනන සුඛයෙන්, අනවජ්‍ය සුඛයෙන් සමන්නාගත වෙලා සුගතියට මඟ පාදාගෙන ප්‍රඥාව වර්ධනය කරගෙන නිවන් දකින්නට මඟ පෙන්වීමක් තමයි සිද්ධ කරන්නේ. ඉතින් මේ විදිහට මේ සූත්‍රයේ කරුණු ඔබ අහලා ඒ කරුණු හැකිතරම් ඔබේ ජීවිතයට ඇතුළු කරගෙන මේ සැප උදා කරගන්නට මේ පුංචි මඟ පෙන්වීම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දෙන්නේ එල්.පී. අමරසේන මහත්මයා, කසුන්ගම විහාරස්ථානයේ ශ්‍රී සුගත ඥාන පුණ්‍යවර්ධන සමිතියේ සියලුම සමාජිකයන්ගේ දායකත්වයෙන් මේ පින්කම සිද්ධ කරනවා. මූලික වශයෙන් විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ කණමීවල සුගත ඥාන ස්වාමීන් වහන්සේටත් තල්කොටේ විමලසිරි නායක හාමුදුරුවන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සියලුම දායක පින්වතුන්ගේ නමින් මියගිය අනන්ත සසරේ පටන් සියලුම මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැනට අසනීප තත්ත්වයේ සිටින සියලු දෙනාටත් පවුල්වල සිටින සියලුම දෙනාටත් තිසරණේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අමරසේන මහත්මයා ප්‍රදාන සියලුම දෙනාට මේ උතුම් පින්කමේ පින් බලයෙන් කායික සුවය, මානසික සුවය උදා වේවා. තිසරණේ අනන්ත ආශිර්වාද බලයෙන් ප්‍රඥාව වර්ධනය කරගෙන දිගාසිරි වින්දනයේ උදෙසා මේ පින් ආශිර්වාද වේවා කියලා සාදු කියන්නේ. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ප්‍රදාන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. සියලු භූතයෝ, සියලු සත්වයෝ මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියන්නේ. අපව හදා වඩා කවාපුවා ඇති දැඩි කළ දයාබර ගුරු දෙමාපියාදීන්ටත් මේ පින් අනුමෝදන් කරමු, අනුමෝදන් වේවා කියලා සාදු කියන්නේ. සහභාගී වූ ලොකු කුඩා ඔබ අප සෑම දෙනාටත් දිදුල මාධ්‍ය ජාලයේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු පින්වත් කාර්ය මණ්ඩලයටත් මේ පින්වල අනන්ත ආශිර්වාද බලයෙන් චිරාත් කාලයක් දීර්ඝායස ශ්‍රී සම්පත්තිය වින්දනයේ උදෙසාම හේතු වේවා කියලා සාදු කියන්නේ. අවසානයේදී පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ උතුම් ධර්මානුශාසනාව පාරමිතා වේවා කියලා සාදු කියන්නේ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මම් පරන්ති. සියලු දෙනාටම තෙරුවන් බැලෙන් නිදුක් නිරෝගී
පිරිසට සැලසේවා. සාධු සාධු සාධු. සුපින්නතුනි, මෙතෙක් වෙලා අප කෙරේ අනුකම්පාවෙන් අපේ ජීවිත අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කර ගැනීමට ඒ උතුම් ධර්ම දේශනාව දේශනා කොට වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේට අප මේ ධර්ම ශ්‍රවණය තුලින් රැස් කරගත් උතුම් කුසල ශක්තිය අනුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු ශ්‍රී සම්පන්නිය සැලසේවා යන පැතුම ඇතිව ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ ඔබ සෑම දිනාටමත් ඔබේ යහපත් ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු වේවා යන පැතුම ඇතිව දිදුල බෞද්ධ නාලිකාවේ මේ පැයට නියමිත උතුම් ධර්ම දේශනාව මෙතකින් නිමවටපත් වෙනවා. තවත් මෙවැනි විදිහේ උතුම් ධර්ම දේශනාවකින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නවා. ඔබ සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි.